විශේෂයෙන්ම අපිට මූලික වශයෙන් කතා කරන්න තියෙන දෙයක් තමයි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ දිනවල ඇති වී තිබෙන සාකච්ඡාව වාර්තාවක් පිළිබඳව. දැන් අපි දන්නවා මේ වර්තමාන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ඔවුන්ගේ දේශපාලන තුරුම්පුවක් විදියට පහුගිය කාලේ පුරාම පාවිච්චි කරා. අපි දන්නවා පාස්කු ප්‍රහාරය ඇති වුණාට පස්සේ ඒ පාස්කු ප්‍රහාරය ඇති වෙලා දින ගණනක් යන්න කලින් ඒ ප්‍රහාරයේ උණුසුම යන්න කලින්ම රාජ්‍ය නායකයා කිව්වා මම තමයි ජනාධිපතිවරණයට එන්නේ මම සූදානම් රටේ ආරක්ෂාව තහවුරු කරන්න. ආරක්ෂාව බිඳ වැටිලා තියෙන්නේ. මට අවස්ථාව ලබා දෙන්න කියලා. මම දඬුවම් දෙනවා කිව්වා සියලුම මේ අපරාධයට වගකිය යුතු සියලු දෙනාටම දඬුවම් දෙනවා කියලා. එහෙම කියලා අපි දැක්කා ඒ මුළු කාලය පුරාම ජනාධිපතිවරණය පුරාම ඇදගෙන ගියේ පාස්කු ප්‍රහාරය. කරේ තියාගෙන ගියේ මේ මිනිස්සුන්ගේ මලමිනි. එහෙම කරේ තියාගෙන ගිහලා පොරොන්දුවක් දුන්නා මේ මිනිස්සුන්ට. පොරොන්දුවක් දුන්නා මේ මිනිස්සුන්ට. මේ ප්‍රහාරයට වගකිය යුතු අපරාධකාරයන්ට දඬුවම් දෙනවායි කියලා. දැන් අපිට දැන් මේ ඊයේ පෙරේදා වෙනකොට පේන්නේ අන්තිමේදී ප්‍රහාරයට වගකිය යුතු අයට දඬුවම් දෙනවා නෙමෙයි. ප්‍රහාරයට වගකිය යුතු අයට දඬුවම් දෙනවා නෙමෙයි. වාර්තා ඉදිරිපත් කළා කමිටු දාලා අන්තිමේදී කරමින් ඉන්නේ මේ දේශපාලන දඩයමක්ද කියන ප්‍රශ්නේ අපිට හොඳින්ම මතුවලා තියෙනවා. මේ ප්‍රහාරයට වගකිය යුතු අයට දඬුවම් දෙනවා නෙමෙයි. ඒ මිනිස්සු වෙල්ලුවේ යුක්තිය. දැන් අන්තිමේදී දැන් මේක තවදුරටත් අවශ්‍ය නොවුනහම තවදුරටත් මේක කරේ ගෙනියන්න කරේ දාගෙන යන්න ඕනේ නැති වුනහම මෙන්න ආණ්ඩුව මොකද්ද කරන්නේ? වාර්තාවක් ඉදිරිපත් කරලා අර කාදිනල්තුමා කතා කරන්නේ නැතුව කවුරු කතා කරන්නද මේ ප්‍රහාරය පිළිබඳව? තමන්ගේ ප්‍රජාව පිළිබඳව කාදිනල්තුමා කතා කරන්නේ නැතුව කවුරු කතා කරන්නද? දැන් අන්තිමේදී කාදිනල්තුමා මේ වාර්තාව පිළිබඳව ප්‍රශ්න කරාම මේකේ විශ්වසනීය භාවය පිළිබඳව ප්‍රශ්න කරාම මෙන්න දැන් කාදිනල්තුමාට අර ගමේ චණ්ඩියෙක් ලවා අර අපේ භාෂාවෙන් කියන්නේ ගමේ චණ්ඩියෙක් ලවා කාදිනල්තුමාට නිකන් චණ්ඩි පාඩ දානවා. දැන් ඒකයි කරන්නේ අපිට පේන්නේ මේ වාර්තාව එනකම් වාර්තාව ගැන බලන්න එතකන් ඉවසන් ඉන්න නිකන් අර ගමේ චණ්ඩියෙක් ලවා කාදිනල්තුමාට චණ්ඩි පාඩ එකක් දානවා. මේ මොකද? මේ අර සැබෑ වැරදිකරුවන් මේ ඝාතකයන් නැත්තම් අපරාධකාරයන් සෙවීම පැත්තක දාලා ඒක නිකන් වහං කළා ඒක නිකන් පැත්තකට දාලා හංගලා අන්තිමේදී නිකන් කාදිනල්තුමාට මැරපාට් එකක් දාලා චණ්ඩි පාට් එකක් දාලා වැඩේ ක්ලෝස් කරන්න යන්නේ. මේ නිකන් වැඩේ මග හරින්න යන්නේ. අපිට පේන්නේ ඒක තමයි. අපි දැක්කේ පහුගිය දවසේ දැන් ඊයේ නැත්තම් පෙරේදා අපි දැක්කේ අර අබසරණ ස්වාමීන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා නිකන් ගමේ චණ්ඩියෙක් වගේ නිකන් කතා කරලා කාදිනල්තුමා ගැන කතා කරපු විදිය ක්‍රිස්තියානිය මුස්ලිම් වරුන් ගැන කතා කරපු විදිය මේ වාර්තාව ගැන කතා කරපු විදිය ජනාධිපතිවරයා පිළිබඳව කතා කරපු විදිය ඒ විශ්වාසය ඇතුව කතා කරපු විදිය දැක්කාම අපිට පේනවා මේ යන්නේ කොතනටද කියලා. මේ යන්නේ වැරදිකරුවන් හොයන්න නෙමෙයි. මේ යන්නේ අපරාධකාරයෝ හොයන්න නෙමෙයි. මේ යන්නේ මේ වැඩේ මේක නිකන් යට ගහලා අන්තිමේදී මේක යට ගහලා තවත් දේශපාලන ලියවිල්ලක් බවට පත් කළ තමන්ට 2024 අභියෝගයක් වෙන්න කවුරු හරි ඉන්නවා නම් හිතනවා නම් මූ අභියෝගයක් වෙයි මට 2024 කියලා ඒ අභියෝගයක් වෙන්න තියෙන මිනිස්සුන් එළියට දාන එක. ඒ අභියෝගයක් තියෙන මිනිස්සුන්ව බිත්තියට හේතු කරන දඩයන් කරන එක. අර දේශපාලන පරිගණීම් කමිටුවක් හදලා අපි දැක්කා. ඒ කමිටුවේ වාර්තාව හදලා ඉස්සරහට ගෙනල්ලා අනුර කුමාර පාටලී චම්පික රණවක සරත් ෆොන්සේකා ඒ මිනිස්සුන්ව බිත්තියට හේතු කරලා මේ ප්‍රජාතන්ත්‍රවාදී භූමියෙන් ඉවත් කරන හදනවා වගේම වැඩක් තමයි. මේ කරමින් ඉන්නේ මේ පාස්කු ප්‍රහාර වාර්තාවේ පාස්කු ප්‍රහාරයට වගකිය යුතු අපරාධකාරයෝ අල්ලනවා නෙමෙයි. අපරාධකාරයන්ව පැත්තකින් තියලා උන්ව යට ගහලා අර ගමේ චණ්ඩියෙක් දාලා අන්තිමේදී කාදිනල්තුමාටත් බැනලා මොකද කාදිනල්තුමා ප්‍රශ්න හඳුනාගත්තා. ගැටලුව තේරුම් ගත්තා. මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගත්තා. ඒක ප්‍රශ්න කරාම කාදිනල්තුමාට ගමේ චණ්ඩියෙක් දාලා ගස්සලා ගමේ චණ්ඩියෙක් දාලා නිකන් බන්නලා එයාව පැත්තකට ගල්ලා අර Tamanට උමනා කරන අභියෝගයක් වෙයි කියලා හිතන කෙනෙක්ව අර දැන් අන්තිමේදී හිටපු ජනාධිපතිවරයා පිටින් මේක යවන්න හදන්නේ. හිටපු ජනාධිපතිවරයාව බිත්තියට හේතු කළා. ඒක නිකන් තවත් දේශපාලන දඩයමක් කරන්න යන්නේ. මේකේ තියෙන හාස්‍ය තමයි
ඔය මේකේ තියෙන හාස්‍ය තමයි ඔය අබසරණ ස්වාමීන් වහන්සේ කටින්ද තමන්ගේ දේශපාලන කොන්ත්‍රාත් කරන්න ගිහිල්ලා අනුන්ගේ දේශපාලන කොන්ත්‍රාත් කරන්න ගිහිල්ලා හිරේ විලංගුවේ වැටුණාට පස්සේ හිටපු ජනාධිපතිවරයාට පින් සිද්ධ වෙන්න හිටපු ජනාධිපතිවරයාට පින් සිද්ධ වෙන්න එළියට ඇවිල්ලා අන්තිමේදී එළියට ගත්ත මිනිහා එළියට ගත්ත හිටපු ජනාධිපතිවරයාව විද්‍යට හේතු කරලා දඩයන් කරන්න යන වාර්තාව වාර්තාවේ ಗುಣ කියනවා. මොන බලන්නකෝ මේකේ තියෙන හාස්‍ය. මේකේ තියෙන හාස්‍ය තමයි අර තමන්ව එළියට අරගෙන හිරේ විලංගුවේ වැටලා ඉදි තමන්ව එළියට අරගත්ත හිටපු ජනාධිපතිවරයාව දඩයන් කරන්න හදලා තියෙන දැන් පේන්නේ හොඳටම හිටපු ජනාධිපතිවරයාව දඩයන් කරන්න හදපු මේක දේශපාලනීය විල්ල. අන්නේ දේශපාලනීය විල්ල වෙනුවෙන් පෙනී ඉන්නවා මේ අපසරණ උන්වහන්සේ. මේ දේශපාලනීය විල්ල වෙනුවෙන් පෙනී ඉන්නවා මේ අපසරණ ස්වාමීන් වහන්සේ. අපිට කියන්න තියෙන්නේ මේ කතා කරන්නේ නිකම් මේ සත්භාවයෙන් නෙමෙයි මේ කතා කරන්නේ V8 එකක්. අපි ඔය පෙරේද දැක්කේ V8 එකක් කතා කරනවා. වෙන මොකුත් නෙමෙයි. ඒ V8 එකක් තමයි පෙරේද කතා කළේ. දැන් අපි බලමු. දැන් අපිට බලන්න ඕනේ මේ අබසරණ ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද කියන එක. දැන් අපි දැක්කා එයාගේ ආරම්භ කතාවෙම එයාගේ ආරම්භ කරන්නේම කාදිනල්තුමා සම්බන්ධයෙන් කතා කරන විදිය. කාදිනලුන් නැහැ. ඔයගොල්ලෝ බැලුවා නම් ඒ මාධ්‍යවල කාදිනලුන් නැහැ කියන්නේ. මේකෙන් හිතා ගන්න පුළුවන් තමන් වැටිලා තියෙන තරම. තමනුත් පූජ්‍ය පක්ෂය කෙනෙක්. තමනුත් ආගමකට අයත් වෙන පූජ්‍ය පක්ෂය කෙනෙක්. මේ තමන් උන්නේ කියලා කියන්නේ තවත් ආගමක නායකයෙකුට. මතක තියාගන්න කාදිනලුන් වහන්සේගේ මතවාදයන් පිළිබඳව ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි කාදිනල් උන්නේ කියලා කාදිනල් හිමිපාණන් ගැන කතා කරන්න මේ වෙනත් ආගමික නායකයෙකුට තවත් ආගමික 나යකයෙක් කතා කරන විදිහද මේකෙන් පේනවා තමන්ගේ තියෙන තමන්ගේ තමන්ගේ ආගමේ විශ්වාසය ගැන කතා කරන පරසක්වල ගහලා හේතුඵලවාදීන් අපි හේතුඵල මුල් කරගත්ත අපේ දර්ශනය ගැන කතා කරනවා. හැබැයි අනෙත් ආගමික නායකයෙකුට ගරු කරන්න දන්නේ නැහැ. මේ කොළඹ අගරදගුරුතුමා මේ මහා නායක හිමිනම වෙනත් ආගමක වුණත් මහා නායක හිමිනම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම තියෙනවා ගරු කළ යුත්තන්ට ගරු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම තියෙනවා අනෙක් දාර්ශනිකයන්ට අනෙක් ශාස්ත්‍රූවරුන්ට ඒ අයට ලබා දිය යුතු ගෞරවය දෙන්න ඕනේ. ඒ අයගේ විශ්වාසයන් නිකම් ප්‍රශ්න කරලා අනවශ්‍ය ගැටුම් හදන්න එපා. තමන් ගැන හොයන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ අනුන්ගේ දේවල් අවුස්සන්න නෙමෙයි. ඒක උන්වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ඒ දර්ශනයටම පටහැනි විදිහට තවත් ආගමික නායකයෙකුට මේක නිකන් සාමාන්‍ය අපි වගේ මිනිහෙකුට කිව්වනම් කමන්නේ උන්නේ කියලා. දේශපාලනඥයෙකුට කිව්වනම් කමන්නේ උන්නේ කියලා. මේ කාදිනල් හිමිපාණන්ට මේ කොළඹ අගරදු ගුරුතුමා එතකොට පටන් ගන්නේම ආගමික වශයෙන් ගැටුමක් ඇතිවන විදියට මේ අබසරණ ස්වාමීන් වහන්සේගේ අදහස් ප්‍රකාශ කිරීමම පටන් ගන්නේ කාදිනල් තුමාට අන්‍ය වෙනත් ආගමික නායකයෙකුට බරපතල විදියට ප්‍රහාර එල්ල කරමින් බරපතල විදියට අගෞරව කරමින් මේකම ඇති මං හිතන්නේ මේ වෙනත් විදියකට නිකන් ආගම් අතර යම් ආකාරයක වෛරී සහගත ස්වභාවයක් ඇති කරන්න මේ ප්‍රකාශ කිරීමම ඒ නිසා තමන් කොච්චර කිව්වත් වැඩක් නැහැ මගේ ආගම මගේ විශ්වාසය තමයි හොඳම විශ්වාසය මගේ විශ්වාසය අර අනික් විශ්වාසයන් නිකන් දෙකේ කොලේට දාලා කතා කිරීමෙන්ම තමන් කොතනද ඉන්නේ කියන එක පේනවා තමන් අනෙක් කෙනාට අගෞරව කරන්න මෙතරම් පහත් විදියට තමන් ඊට කලින් පහත් තැනට වැටිලා ඉන්න ඕනේ දැන් මේ හාමුදුරුවන්ගේ ප්‍රකාශයෙන්ම පේනවා ඒ හාමුදුරුව වැටිලා ඉන්න තියෙන තැන ඊට පස්සේ අපි දැක්ක කොහොමද දැන් කතා කරනවා ඊට පස්සේ නිර්මාණවාදය ගැන කතෝලික ආගම සහ ඉස්ලාම් ආගම මුස්ලිම් ආගම අතර තියෙන එකම දෙයියලු අදහන්නේ අපි දැක්කනේ කියනවා ඉස්ලාම් බොරු කියනවා ඉඳගෙන මේ නබිතුමාගේ අධිකරණයෙන් සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ ඒ වගේම කටුව පිටියට ගිහිල්ලා කාදිනල්තුමා කියනවා මේක ජේසුස් වහන්සේගේ අධිකරණයෙන් සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආගම් දෙකම එකයි. එකම දෙයියෝ අදහන්නේ කියලා කිව්වා. මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේට කියන්න ඕනේ නොදන්න ආගමික දර්ශනයන් ගැන කතා කරන්න එපා. නොදන්න ආගමික ඉතිහාසයන් ගැන කතා කරන්න එපා. සරලවම කියන්නම්.
මේවා කතෝලික ආගම සහ කතෝලික ක්‍රිස්තියානි සහ ඉස්ලාම් මුස්ලිම් ආගම මේවායේ ඒක දේවවාදයක් තිබුණාට මේවා එකම දෙවිවරු අදහන්නේ නැහැ. මේවායේ තිබෙන්නේ වෙනස් සද්භාවික මූලයන්. මේවායේ ඥාන මීමන්සාත්මක වෙනස්කම් තියෙනවා බරපතල විදිහට. මේවා නිකන් අර එක දෙවියෙක් ඒක දේවවාදී වුණාම එක දෙවියන්ව දෙගොල්ලොම අදහනවා කියන අදහස මම හිතන්නේ එතරම් අනුවන ප්‍රකාශනයක්. මෙතරම් අඥාන ප්‍රකාශනයක් කරන්න තරම් මං හිතන්නේ මේ ආම්තුරෝඩු වැටිලා තියෙන තැන මේ ඉස්ලාම් ආගම එහි කතෘවරයා බිහි වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 560 ගණන් වල 567 විතර. යා මිය යනවා ක්‍රිස්තු වර්ෂ 637 දී. ඊට කලින් තමයි මේ කතෝලික ආගම නැත්නම් ක්‍රිස්තියානි ආගම බිහි වෙන්නේ. ඊට අවුරුදු 600කට විතර පස්සේ තමයි මුස්ලිම් ආගම ඉස්ලාම් දර්ශනය බිහි වෙන්නේ. මේ දෙකම අදහන්නේ එකම කෙනෙක් එකම දෙවියෝ නෙමෙයි. මේක ඒක දේවවාදී වුණාට මේවා එකම දෙවියෙක් මත යැපෙන එකම දෙවියෙක් අදහන එකම කාසිය දෙපැත්තක් කියලා අගෞරවයට නිකන් අපහාසයට ලක් කරන්න බෑ. මේකම ඇති මේ භික්ෂුන් වහන්සේට එරෙහිව APRC එක නැත්තම් ඔය ආගම් සම්බන්ධයෙන් තියෙන පනතට අනුව දඬුවම් දෙන්න. අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. මොකද අනෙක් ආගම් අගෞරවයට නිග්‍රහයට ලක් කිරීම හේතු කොටගෙන. අනෙක් ආගම් නිග්‍රහයට ලක් කිරීම හේතු කොටගෙන. මොකද අපේ බෞද්ධ සම්ප්‍රදාය තුල දේව විශ්වාසයක් නැද්ද? බුදුහාමුදුරුවෝ හේතුඵලවාදයේ දර්ශනය කියනවා වගේම දිව්‍ය ලෝක ගැන කතා කරනවා, තව්තිසා දිව්‍ය ලෝකය ගැන කතා කරනවා, මාතෘ දිව්‍ය රාජ්‍යය ගැන කතා කරනවා. ඒ දේව විශ්වාසයක් නැද්ද? දාර්ශනික ඕනෑම ආගමක දාර්ශනික පදනමක් තියෙනවා වගේම විශ්වාසයක් තියෙනවා. ඒතොර තමන්ගේ ආගම තමන්ට වටින්නේ තමන් ඒ මත තමන්ට ඒ පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ඒතොර තමන්ගේ විශ්වාසය තමයි අපිට අනෙක් අයගේ විශ්වාසය නෙමෙයි අපේ විශ්වාසය අපිට වැදගත් වෙන්නේ. එතකොට අපි නිකන් බල කරලා කිව්වහම අපේ විශ්වාසය තමයි එකම විශ්වාසය. අපි හේතුඵලවාදී බලන්න නිකන් නිර්මාණවාදී බලගේ එක නිකන් බොරුවක්. අපේ එක තමයි හොඳම. අපේ විශ්වාසයට නිකන් ඒක ඇවිල්ලා පුදුම ෆැසිස්ට් අදහසක් නේ. ඕක තමයි මූලධර්මවාදය කියන්නේ. දැන් ඔය දේශනා කළේ ඔය කිව්වේ එතනට ඇවිල්ලා මූලධර්මවාදී අදහසක්. මේගොල්ලෝ මෙහෙමයි. මේගොල්ලන්ගේ එකේ තියෙන මේ විදිහට දේව විශ්වාසය තියෙන්නේ. එකම දෙයියෝ අදහන්නේ. අපි තමයි හේතුඵලවාදය. අපේ එක තමයි හරි නිකන් අපේ විශ්වාසය තමයි හරිම විශ්වාසය. ඒකේ තමන්ගේ විශ්වාසය තමන්ගේ ආගම අනෙක් ආගම් වලට වඩා හොඳයි කියන එක පිළිගන්නේ තමන්ගේ විශ්වාසය මත. ඒතකොට ඒ විශ්වාසය පිළිගන්න අය අනෙක් විශ්වාසය පිළිගන්නේ නැහැ. ඒතකොට අනෙක් විශ්වාසය නිකන් දෙකේ කොලේට දාලා ඒක නිකන් යටත් කළා ඒකට අගෞරව කරන එක ඇවිල්ලා ෆැසිස්ට් වාදී අදහසක්. ඒ කියන්නේ නිකන් උඹලා ওই විශ්වාසය නෙමෙයි අපේ විශ්වාසය පිළිගනින්. අපි කියන දේ හරි කියන එක. ඒක ෆැසිස්ට් අදහසක්. ඒක මූලධර්මවාදී අදහසක්. නොදන්න දේවල් කියන්න නරකයි. තමන් නොදන්න ආගමික පසුබිම් ගැන කියන්න නරකයි. ඒවට භූගෝලීය ඒ ආගම් බිහිවීමේ භූගෝලීය යම් භූගෝලීය සමානකම් තියෙන්න පුළුවන්. ඒතර බුදුදහමයි ජෛනාගමයි බුදුදහමයි හින්දු ආගමයි ඒවට තියෙන එකම යම් කිසි විදියකට සමාන භූගෝලීය පසුබිමක්. හැබැයි ඒකෙන් කියන්නේ නෑ බුදුදහමයි ජෛනාගමයි හින්දු ආගමයි අතර ඒවා එකම සමානයි කියලා. ඒවායේ තියෙනවා සද්භාවික වෙනස්කම්. ඒවායේ තියෙනවා ඥාන මීමන්සාත්මක වෙනස්කම්. බුදුදහමේ තියෙනවා දේව විශ්වාසයන් පිළිබඳව. අපි දැක්කා එක තැනක ඔය අපසරණ ස්වාමීන් වහන්සේ බොහොම නිකන් අවඥාවෙන් කියනවා ඉඳගෙන ඔය අනෙක් ආගම් වල ඔය ක්‍රිස්තියානි ආගමේ විශ්වාසයෙන් දිනවා බෙහෙත් බොන්නේ නැතුව ඉන්නවා සමහර අය. බෙහෙත් බොන්නේ නැතුව බෙහෙත් නොබී ඉඳලා අන්තිමේදී මිනිස්සු මිය යනවා. ඔය වගේ මිත්‍යා විශ්වාස නිකන් කියන්නේ ඔය වගේ දේව විශ්වාස නිසා මිනිස්සු වගේ තත්ත්වයට වැටෙනවා. අපිට කියන්න තියෙන්නේ දැන් ඔය කාලියම්මගේ පැණිකාලි පස්සෙන් ගියේ එතකොට මුස්ලිම් කාර්යයේ ක්‍රිස්තියානි කාර්යයේද? පැණිකාලිය පිටිපස්සෙන් ගිහිල්ලා පැණිකාලියට පෝලිං අර කාලියම්මගේ කාලි පැණිය ගන්න පොලිමේ හිටිය ක්‍රිස්තියානි කාර්යයේ මුස්ලිම් කාර්යයේද? නාත දෙයියෝ හීනෙන් දැකලා මේ වකුගඩු රෝගය ගැන බෙහෙත් කිව්වේ. එතකොට මේ බෙහෙත් පස්සෙන් ගියේ කවුද මේ ක්‍රිස්තියානි කාර්යයේ මුස්ලිම් කාර්යයේද? අර නාගලෝකෙන් ධාතු වැඩෙන් මෙව්වහම ඒ නාගලෝකයේ ධාතු බලන්න ගියේ මුස්ලිම් කාර්යයෝද? ඒ ධාතු වැඩෙන් මෙව්වේ මේ දවට ගහ මුස්ලිම් පල්ලියටද?
කටුව පිටිය මේ දේවස්ථානයේද. ඒ නිසා මේ කියන්නේ එපා නිකන් මිත්‍යා විශ්වාසයන් දේව විශ්වාසයන් වලින් තොරව කොහොත් නිකන් ස්වාදී බොහොම හේතුඵලවාදීව විතරයි අපි වැඩ කරන්න කියන එක. අයව පස්සෙන් බෞද්ධ සම්ප්‍රදාය ඇතුළු දේව විශ්වාසයන් තියෙනවා. ඒක තමයි බුදුදහමේ තියෙන මහා බුදුදහමේ තියෙන සුවිශේෂීත්වය. ඒ ඕන දෙයක් ඉන්කෝපරේට් කරන්න පුළුවන්. ඒවත් එක්ක කටයුතු කරන්න පුළුවන් ඒ පුළුල් ගතිය තමයි බුදුදහමේ තියෙන සුවිශේෂීත්වය. දැන් මේ ඒවටත් විරුද්ධව මේ කියන්නේ. ඒවත් නිකන් මේනේ උඩු යටි කුරු කරලා මේ කියන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ හදන්නේ දැන් අන්තිමේදී මේ හදන්නේ ඉඳගෙන මේක නිකන් මේ දැන් අර අපි දැක්ක මේ ස්වාමීන් වහන්සේ බොහොම නිකන් වටේ ගිහිල්ලා රවුන්ඩ් ගහලා අන්තිමට ඇවිල්ලා කියන්නේ දැන් මේගොල්ලෝ මේ බෝම්බේ පුපුරා ගන්න නිකන් ඒගොල්ලන්ට දේශපාලනයක් නැහැ. ඒගොල්ලන්ගේ යට දේශපාලනයක් තිබ්බේ නැහැ. දේශපාලන නායකයෝ නැහැ. ඒගොල්ලෝ නිකන් දේව විශ්වාසයෙන් මේවා කළේ. දේව විශ්වාසයක් තියෙන්න පුළුවන්. ඒ නිසා නිකන් මේ අපිට පේන්නේ අන්තිමේදී නිකන් මේ බෝම්බේ තියලා තියෙන්නේ නිකන් මොහොමඩ් නබිතුමායි කියලා අන්තිමේදී ඉවර කරන්න යන්නේ. නිකන් බෝම්බේ තියලා තියෙන දෙයියෝ. අන්තිමේ පාස්කු ප්‍රහාරය මෙහෙවපු කෙනෙක් නැහැ. පාස්කු ප්‍රහාරයට අනුග්‍රහය දක්වපු කෙනෙක් නැහැ. දේව විශ්වාසයක් තියෙන්න පුළුවන් ප්‍රහාරකයට, අපරාධකාරයට. හැබැයි අපරාධකාරයා කොහොමද එතනට ආවේ? අපරාධකාරයට කවුද අනුග්‍රහය දුන්නේ? කවුද අපරාධකාරයන්ට මූල්‍යමය පහසුකම් ලබා දුන්නේ? මේ විදිය පුහුණුවක් ලැබුවේ කොහොමද? එතකොට කොහොමද මේ අපරාධකාරයෝ මේ රටේ ආරක්ෂක අංශ වලට වැලි ගහලා ආරක්ෂක අංශ වලටත් හොයාගන්න බැරි විදියට සූක්ෂම විදියට ක්‍රියා කළේ? එතකොට ඒව කරන්න කොහෙන්ද ඒගොල්ලන්ට අනුග්‍රහයක් ලැබුණේ? කොහොමද ඒගොල්ලන්ට දීර්ඝකාලීනව කටයුතු කරන්න පුළුවන් අනුග්‍රහය මුදල් ලැබුණේ කොහොමද? දැන් ඒවා පිළිබඳව ප්‍රධාන මාධ්‍යවල සහ දේශපාලනඥයෝ සහ සියලු දෙනාම කතා කරා පහුගිය කාලේ. කොහේ මේ වාර්තාවල ඒවා තියෙනවද? කොහොමද මුදල් ලැබුණේ කියන එක? මේ සංවිධාන වලට මුදල් ලැබුණේ කොහොමද? අපි දැක්ක මාධ්‍යවල පළ වෙනවා බොහොම පැහැදිලිවම. ඔය කියන ඔය බලසේනාවටයි ඔය තව්හීද් ජමාත්ලටයි දෙගොල්ලන්ටම එකම ආරක්ෂක අමාත්‍යාංශයේ අරමුදලකින් ආරක්ෂක අමාත්‍යාංශයේ ගිණුමකින් මුදල් ලැබුණයි කියන එක. ඒව හොයන්නේ නැද්ද? ඒවා නිකම් මේ දේශපාලනයක් නොවේද? මේක බොහොම පැහැදිලිවම දේශපාලන බලය සඳහා ගෙන ගිය ව්‍යාපෘතියක්. බලය සඳහා මේ විදිය සංවිධාන අටවගෙන මේ වගේ සංවිධාන වලට විවිධ නම් වලින් බුද්ධ්‍යංශයෙන් අරාංශයට මේ මොකද්ද ලබාගත්ත බුද්ධි තොරතුරු මේගොල්ලන්ගේ. ඒවා හෙලි කරන්න ඕනේ රටට. අපිට මේ රටේ ජනතාවට දැනගන්න ඕනේ. මොකද මේකෙන් පීඩාවටපත් උනේ ජනතාව. දේශපාලනඥයෝ නෙමෙයි. ඒක නිසා දේශපාලනඥයෝ නෙමෙයි. මේක රටේ ජනතාව වෙනුවෙන්. මේක රටේ ජනතාවගේ ප්‍රශ්නයක්. මේකෙන් බැටකාවේ රටේ ජනතාව. මේකෙන් අදටත් පීඩාව විඳින්නේ මේ රටේ ජනතාව. ඒ නිසා ඒක දැනගන්න අවශ්‍යයි. කොහොමද මේකට මුදල් ලැබුණේ? මොන පදනමකින්ද මුදල් ලබා දීලා තියෙන්නේ? එකම අරමුදලකින් මේ වගේ මූලධර්මවාදී සංවිධාන වලට කොහොමද මුදල් ලැබෙන්නේ? එක පැත්තකින් මූලධර්මවාදය කියන ඔය බලසේනාව කතා කරනවා. අනිත් පැත්තෙන් මෙහෙ මූලධර්මවාදීන් එනවා. අන්තිමේ දෙගොල්ලන්ටම එකට දෙගොල්ලම හැප්පෙනවා. හැබැයි ඒගොල්ලන්ට එකටම මුදල් ලැබිලා තියෙනවා. එහෙමයි මාධ්‍යවල පළ වුණේ. ඔය වාර්තා වලට උත්තර ලබා දීමේදී ප්‍රකාශන දීමේදී හිටපු අගමැතිවරයා වගේ අය දීපු ප්‍රකාශන තියෙනවා. ඒගොල්ලෝ බොහොම පැහැදිලිවම කියනවා මේවට කොහොමද මුදල් ලැබිලා තියෙන්නේ කියන එක. ඒ නිසා එහෙ නැතුව නිකන් මේ අබසරණ ස්වාමීන් වහන්සේ නිකන් මේක දියාරු කරන්න හදන්න එපා. මේකට මේ දේශපාලනේ ගාව ගන්න එපා. මේක නිකන් එකපාරට මේ ආකස්මිකව නිකන් ඉබේ ඇති වෙච්ච දෙයක්. අන්තිමේදී බලයද්දි මේක නිකන් අන්තිමේදී මේක නිකන් අල්ලා දෙවියෝ තියපු බෝම්බයක් මේක. මේ දේව විශ්වාසයෙන් මේක කළා තින්නේ. මේ හදන්නේ මේක දිය කරන්න. මේ හදන්නේ මේක කරකවල අන්තිමේදී මේකේ සැබෑ අපරාධකාරයෝ වහන්න. කවුද මේක කරන්න උදව් කළේ? මේකට අනුග්‍රහය දක්වුවේ කවුද? මේක කරේ තියන්ගේ. ඒ නිසා අවශ්‍ය කරන්නේ මේ එක ගමේ චණ්ඩි දාලා මේ සිදු කරමින් ඉන්නේ මේ අපරාධය වහන්න. අපරාධයේ සැබෑ අපරාධකාරයන් වහලා දාලා කාගේ හරි පිටින් තමන්ගේ විරුද්ධවාදී තමන්ට අභියෝගයක් වෙන මිනිහෙක් පිටින් මේක යවන්න. මේකට ඉඩ තියන්න බෑ. මේ අපි දකින්නේ ඒ කෙමන. දැන් අපි දැක්කා දැන් ඔය අබසරණ ස්වාමීන් වහන්සේ කියනවා දැන් ඔය ඒ කාලේ මේගොල්ලෝ කතා කරේ මානව හිමිකම් ගැන.
මානව හිමිකම් ගැන තමයි මේ කාදිනල්තුමා කතා කර කර හිටියේ, සංහිඳියාව ගැන කතා කර කර හිටියේ. අපි ඕවා පෙන්වලා දෙනකොට මේවා ගැන කටක් කරලා බැලුවේ නැහැ, කණක් කරලා බැලුවේ නැහැ, ඇහක් කරලා බැලුවේ නැහැ. අපි කියන්න ඕනේ ඔය මානව හිමිකම්, ඔය ඇම්නෙස්ටි එක ගැන කතා කරනකොට ඔය ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් අතීතයට යන්න. ඔය 88 89 කාලේ අර හාමුදුරුවරුන්ගේ ධර්මචක්‍රය ගහනකොට, හාමුදුරුවරුන්ව ටයර් සෑයවල් වල දාලා පුච්චනකොට මානව හිමිකම් වලට ගිහිල්ලා තමයි ඕවා වළක්වන්න කියලා කිව්වේ. මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා, වාසුදේව නානායක්කාර, සුනිල් ආබේසේකර, තමරා කුලනායකම් වගේ අයත් එක්ක ගිහිල්ලා වාර්තා අරගෙන ගිහිල්ලා හාමුදුරුවරුන්ගේ ධර්මචක්‍රය ගහන ඒවා, හාමුදුරුවරුන්ගේ ටයර් සෑයවල් වල දාලා ගිනි තියන ඒවා පෙන්වුවේ මානව හිමිකම් වලට නැතුව. මානව හිමිකම් වල තමයි කතා කරේ. පන්සල් වල නෙමෙයි කතා කරේ, ජිනීවා වල කතා කරේ. ඇම්නෙස්ටි එකට තමයි පැමිණිලි කරේ. ඇම්නෙස්ටි එකෙන් තමයි එදා හිටපු ආණ්ඩුවට විරුද්ධව මේවට චෝදනා කළේ. දැන් මේ කතා කරනවා මැරිලා ඉපදුනා වගේ. දැන් මේක එක පාට. එතකොට මේගොල්ලෝ හිටියේ ඒ කඳවුරේ. 2004 5 වෙනකම් ඕගොල්ලෝ හිටියේ ඔය කඳවුරේ. 2004 5 වෙනකම් මේගොල්ලෝ හිටියේ ඔය මර්ධනීය කඳවුරේ. කොහොම පැහැදිලි සාක්ෂි තියෙනවා. ඔය අලුත්ගම සිදුවීම වෙච්ච වෙලේ. දැන් මේගොල්ලෝ කතා කරනවා මේ බලන්න මේ අබසරණ හාමුදුරුවෝ කියන විදිහට මේ සාදු කියනවා ඉඳගෙන මේ හැම තැනම මේ හැම ගලක්ම මුලින්ම ගැහුවේ ඉඳගෙන ඉස්ලාම්වරු මුස්ලිම්වරු ඒගොල්ලෝනේ මුලින්ම ගල ගැහුවේ කියලා. ඒ කියන්නේ ගල ගන්න හැම තැනම මෙයා ඉඳලා තියෙනවා. මෙයා දන්නේ මේ ගල ගැහුවේ මුලින්ම මුස්ලිම් කාර්යය කියලා. මොකද ගල ගන්න හැම තැනම ඔය අබසරණ හාමුදුරු හිටියා. දැන් අලුත්ගම හොඳම තේ. නිකන් ගල් ගැහුවේ නැහැ. අපි දැක්කනේ මේ වෙනත් ආගමිකයෝ ඉන්න තැනක, වෙනත් ජාතීන් ඉන්න තැනක ස්ටේජ් හදාගෙන ඒ මිනිසුන්ට බැනලා, ඒ මිනිසුන්ගේ ආගමික විශ්වාසයට බැනලා, ඒ මිනිසුන්ව ප්‍රකෝප කරලා අන්තිමේදී කිව්වේ කොහොමද? මේ තෙරුවන් සරණ ඉල්ලන භික්ෂූන් ඉල්ලන්න ඕනේ බුදුහාමුදුරුවන්ගේ උපදෙස්. තෙරුවන් සරණ ඉල්ලන්නේ. හැබැයි අබසරණයි කිව්වේ. අබසරණයි කියලා ඒ මිනිසුන්ව ප්‍රකෝප කරලා ඒ මිනිසුන්ගේ ගම්මැද්දෙන් නිකන් පෙළපාරි පෙරහැරවල් ගිහිලා බය කෙරුවට පස්සේ ගල් නොගා ඉඳීද? ඒ තැනට ගෙනල්ලා සිංහල මුස්ලිම් ගැටුමක් හදලා බොහොම උපක්‍රමශීලීව. ඒ නිසා තමයි මේක හොයන්න ඕනේ. මේ ඒවයි ප්‍රතිඵල. මේ ඇවිල්ලා කිව්වට අපි තමයි මේවා කිව්වේ. ඒගොල්ලන්ට කලින් සාම්ප්‍රදායික මුස්ලිම් නායකයෝ ඇවිල්ලා ෆයිල් පිටින් දුන්නේ. අපි දැක්කම ආත්‍යවල තමයි ෆයිල් පිටින් දීලා ගියා මේ සංවිධාන තහනම් කරන්න කියලා. එතකොට කණක් කරලා බැලුවේ නැහැ හිටපු පාලකයෝ, ආරක්ෂක අමාත්‍යාංශ වල හිටපු ප්‍රධානී. මේගොල්ලන්ට උඩගෙඩි දීලා මේගොල්ලොන්ව ගට්ටලා සිංහල මුස්ලිම් අතර ගැටුමක් හැදුවා. ඒක තමයි පාලකයන්ට ඕන කරේ. පාලකයන්ට ඕන කර හතුරෙක් මවලා ඒ හතුරත් එක්ක ගැටුම් හදවන්න. ඒ හතුරත් එක්ක ගැටුම් හදවන්න ඕන කරන මූල්‍යමය දායකත්වය ලබා දුන්නා. ඒව හොයන්න ඕනේ. ඒව ඕනේ මේකට. දැන් ගැලව නිකන් මේ ගැල විද්‍යාවල් බෑ. මේ නිකන් ගමේ චණ්ඩි දාලා මේවා යටපත් කරන්න බෑ. මේ කරන්නේ ඒක. දැන් ඔය අලුත්ගම සිදුවීම වෙච්ච වෙලේ අපි දැක්ක විමල් වීරවංශ මහත්තයා වගේ අය කොහොමද කිව්වේ? මේ ඔය අබසරණ ස්වාමීන් වහන්සේ කියන්නේ නෝවේ කෙමනක් කිව්වා. ඕනනම් මාධ්‍ය ගිහිල්ලා බලන්න. මෙයා තමයි කො නෝවේ කෙමන. මෙයා නෝවේ වලින් සල්ලි අරගෙන මේ සිංහල මුස්ලිම් ගැටුමක් හදලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න යනවා කිව්වා. එහෙම කියලා අපි දැක්ක මාධ්‍ය වලට පින්තූර පවා නිකුත් කරනවා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.